ඒකක යටතේ අද මා සාකච්ඡා කරන්නේ නිෂ්පාදන න්‍යාය පිළිබඳව. මේ සාකච්ඡාවෙන් පසු අපිට හැකියාව ලැබෙනවා නිෂ්පාදන පිරිවැය න්‍යාය පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒ අනුව අපි මුලින්ම අවධානය යොමු කරමු නිෂ්පාදන න්‍යාය කෙරෙහි. වෙළඳපොළක සැපයුම් බිහිවන්නේ නිෂ්පාදනයේ. යෙදුම් නිමැවුම් බවට පත් කරන ක්‍රියාවලිය අපි හඳුන්වනවා නිෂ්පාදනය ලෙස. දෙන ලද යෙදුම් ප්‍රමාණයකින් ලබාගත හැකි නිමැවුම් ප්‍රමාණය තීරණය කරන ආකාරය පිළිබඳ නිෂ්පාදන නීති පවතිනවා. නිෂ්පාදන නීති හැඳින්වෙන්නේ නිෂ්පාදන න්‍යාය ලෙස. නිෂ්පාදන න්‍යායෙන් අපි අධ්‍යයනය කරන්නේ නිෂ්පාදන නීති පිළිබඳවයි. භාණ්ඩයක සැපයුම තීරණය කරන ප්‍රධාන නිර්ණායකය වන්නේ නිෂ්පාදන පිරිවැයයි. භාණ්ඩයක සැපයුම තීරණය කරන සාධක රාශියක් පවතිනවා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ නිෂ්පාදන පිරිවැයට. නිමැවුම වෙනස් කරන විට නිෂ්පාදන පිරිවැය වෙනස් වන අනුපාතය තීරණය වන්නේ පිරිවැය නිමැවුම් සම්බන්ධතාව මතයි. ඒ අනුව අපි නිෂ්පාදන න්‍යාය සාකච්ඡා කිරීමෙන් පසු නිෂ්පාදන පිරිවැය න්‍යාය පිළිබඳව අධ්‍යයන කටයුතු ආරම්භ කරනවා. නැවතත් සාරාංශ කළොත් යෙදුම් සහ නිමැවුම අතර පවතින සම්බන්ධතාව නිෂ්පාදන න්‍යායයෙන් අපි අධ්‍යයනය කරන අතර නිෂ්පාදනයේ සහ පිරිවැය අතර පවතින සම්බන්ධතාව අපි නිෂ්පාදන පිරිවැය න්‍යායයෙන් අධ්‍යයනය කරනු ලබනවා. ඒ අනුව ඔබට තිරේ දිස් වෙනවා නිෂ්පාදනය හා නිෂ්පාදන පිරිවැය අතර සම්බන්ධතාව පිරිවැය න්‍යායයෙන් අධ්‍යයනය කරන බව. මීළඟට නිෂ්පාදන න්‍යාය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට අවශ්‍ය පදනම සපයා ගැනීම සඳහා නිෂ්පාදන න්‍යායට අදාළ මූලික පද හා සංකල්ප කිහිපයක් මීළඟට මා සාකච්ඡා කරනවා. ඒ අනුව ඔබේ අවධානය මා මුලින්ම යොමු කරනු ලබන්නේ නිෂ්පාදනය පිළිබඳව. ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදනය යන්නෙන් අදහස් කරනු ලබන්නේ යෙදුම් භාණ්ඩයක් බවට හෝ වටිනාකමට එකතු කරන ලද සේවාවක් බවට හෝ පත් කිරීමේ ක්‍රියාවලියයි. යෙදුම් නිමැවුම් බවට පත් කිරීමේ ක්‍රියාවලිය එහෙමත් නැත්නම් වටිනාකමට එකතු කරන ලද සේවාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය අපි ආර්ථික විද්‍යාවේදී හඳුන්වනවා නිෂ්පාදනය ලෙස. මීළඟට මා සාකච්ඡා කරන්නේ යෙදුම් පිළිබඳව. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කළ හැකි ඕනෑම දෙයක් අපි හඳුන්වනවා යෙදුම් ලෙස. ඒ අනුව භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය යන නිෂ්පාදන සාධක මෙන්ම අමුද්‍රව්‍ය, තාක්ෂණය, කාලය යනාදී යෙදුම්ද යෙදුම් සඳහා නිසුන් වශයෙන් දක්වන්නට පුළුවන්. ඊළඟට මා සාකච්ඡා කරන්නේ ස්ථාවර හා විචල්්‍ය යෙදුම් පිළිබඳව. අපි යෙදුම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා ස්ථාවර යෙදුම් සහ විචල්්‍ය යෙදුම් ලෙස. ඒ අනුව අපි මුලින්ම සාකච්ඡා කරමු ස්ථාවර යෙදුම් පිළිබඳව. කෙටි කාලයේදී සැපයුම අනාත්මය. එසේම කෙටි කාලයේදී ස්ථාවර ප්‍රමාණ වලින් භාවිතා කරන යෙදුම් අපි හඳුන්වනවා ස්ථාවර යෙදුම් ලෙස. කෙටි කාලයේදී අනම්‍ය සැපයුමක් පවතින එවත් නැත්නම් ස්ථාවර ප්‍රමාණ වලින් නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන යෙදුම් අපි හඳුන්වනවා ස්ථාවර යෙදුම් ලෙස. ස්ථාවර යෙදුම් සඳහා උදාහරණ වශයෙන් අපිට සඳහන් කරන්නට පුළුවන් ගොඩනැගිලි, යාන්ත්‍ර, උපකරණ, දේපොළ, ප්‍රධාන විධායක නිලධාරීන්, ඒ වගේම මුරකරුවන් යන ආදී වශයෙන් නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරගන්න යෙදුම් වර්ග. ඒ වගේම කෙටි කාලයේදී නම්‍ය සැපයුමක් පවතින යෙදුම් අපි හඳුන්වනවා විචල්්‍ය යෙදුම් ලෙස.
කෙටි කාලයේදී නම්‍ය සැපයුමක් පවතින යෙදුම් අපි හඳුන්වන්නේ විචල්්‍ය යෙදුම් ලෙස. ශ්‍රමය හා අමුද්‍රව්‍ය විදුලි ගාස්තු විචල්්‍ය යෙදුම් සඳහා නිසුන් වශයෙන් දක්වන්නට පුළුවන්. නිෂ්පාදනයේ සමග වෙනස් වන යෙදුම් තමයි අපි හඳුන්වන්නේ විචල්්‍ය යෙදුම් ලෙස. දිග් කාලයේදී සියලුම යෙදුම් විචල්්‍ය යෙදුම් බවට පත්වන ආකාරය අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. මෙහිදී මා සඳහන් කරන්නේ යෙදුම් ස්ථාවර යෙදුම් සහ විචල්්‍ය යෙදුම් හැටියට කොටස් කරනු ලබන්නේ කෙටි කාලයේදී පමණක් බවයි. ඊළඟට මා ඔබේ අවධානය යොමු කරනවා කෙටි කාලය සහ දිගු කාලය පිළිබඳව. ආර්ථික විද්‍යාවේ නිෂ්පාදන කටයුතු වෙළඳපොළ කටයුතු සඳහා වැයවන එහෙම නැත්නම් ගතවන කාලය විවිධ පදනම් ඔස්සේ වර්ග කරනවා. අපි උසස් පෙළ මට්ටමේදී කාලය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. කෙටි කාලය සහ දිගු කාලය ලෙස. මීට අමතරව ඉතා කෙටි කාලය, දිගු කාලය සහ ඉතා දිගු කාලය වශයෙන්ද ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන සහ ව්‍යාපාර කටයුතු සඳහා ගතවන කාලය වෙන් කරන බව ඔබේ අවධානයට යොමු කරන්නට කැමැතියි. කෙසේ නමුත් අපි මෙහිදී සාකච්ඡා කරන්නේ කෙටි කාලය සහ දිගු කාලය පිළිබඳවයි. කෙටි කාලය යන්නේ අදහස් කරනු ලබන්නේ යාන්ත්‍රාගාර, ගොඩනැගිලි, යාන්ත්‍ර සූත්‍ර, තාක්ෂණයේ යන ආදී ස්ථාවර සාධක සැපයුම සහ ඒවායේ භාවිතය වෙනස් කළ නොහැකි කාලයයි. ස්ථාවර යෙදුම් සහ ඒවායේ භාවිතය වෙනස් කළ නොහැකි කාලය අපි හඳුන්වනවා කෙටි කාලය ලෙස. කෙටි කාලයේදී භාණ්ඩයක නිෂ්පාදනය යම් සීමාවක් දක්වා වැඩි කරන්නට හැකියාව ලැබෙන්නේ විචල්්‍ය යෙදුම් වැඩි කිරීමෙන් පමණයි. කෙටි කාලයේදී ආයතනයක් විචල්්‍ය හා ස්ථාවර වශයෙන් යෙදුම් දෙවර්ගයක් යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු සිද්ධ කරනවා. කෙටි කාලයේදී ආයතනයක් භාවිතා කරන යෙදුම් අපිට කොටස් කරන්නට පුළුවන් ස්ථාවර යෙදුම් සහ විචල්්‍ය යෙදුම් වශයෙන්. කෙටි කාල නිෂ්පාදන කටයුතු යටත් වන්නේ හීනවන පළදා නීතියටයි. අපි පස්සේ සාකච්ඡා කරනවා නිෂ්පාදන නීති පිළිබඳව. කෙටි කාලයේදී අපිට දකින්නට ලැබෙනවා හීනවන පළදා නීතිය. දිගු කාලයේදී අපිට දකින්නට ලැබෙනවා පරිමාණානුකූල ඵල නීති. මේවා ගැන අපි පස්සේ සාකච්ඡා කරනවා. කොහොම නමුත් මා කැමැති සඳහන් කරන්නට කෙටි කාල නිෂ්පාදන කටයුතු ක්‍රියාත්මක වෙන්නේ හීනවන පළදා නීතියට යටත් වූ බව. දිගු කාලයේ යන්නේ අදහස් කරනු ලබන්නේ සියලුම යෙදුම් වල සැපයුම නම් මියවන කාලයයි. ඒ අනුව දිගු කාලයේදී සියලුම යෙදුම් විචල්්‍ය යෙදුම් බවට පත් වෙනවා. දිගු කාලයේ යන්නේ අදහස් කරනු ලබන්නේ සියලුම යෙදුම් වෙනස් කළ හැකි කාලයයි. ඒ අනුව දිගු කාලයේදී අපිට ස්ථාවර යෙදුම් ලෙස යෙදුම් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සියලුම යෙදුම් අපිට වෙනස් කරන්නට හැකියාව පවතින නිසා. දිගු කාල නිෂ්පාදනයේ පරිමාණානුකූල ඵල නීතියට යටත් වෙනවා. කෙටි කාලීන නිෂ්පාදනයේ ඵලදා නීතියට යටත් වෙනවා වගේම දිගු කාල නිෂ්පාදනයේ පරිමාණානුකූල ඵල නීතියට යටත්වයි සිද්ධ වෙන්නේ. එහෙත් දිගු කාලයේදී තාක්ෂණය වෙනස් කළ නොහැකි. තාක්ෂණය වෙනස් කළ හැකි කාලය හැඳින්වෙන්නේ ඉතා දිගු කාලය ලෙස. අපි දන්නවා දිගු කාලයේදී ස්ථාවර සාධක වෙනස් කළ හැකි බව. ඒ දිගු කාලයේදී පවා තාක්ෂණය වෙනස් කළ නොහැකි. තාක්ෂණය වෙනස් කළ හැකි කාලය අපි හඳුන්වන්නේ ඉතා දිගු කාලය ලෙස. ඒ අනුව ඔබට පැහැදිලි දුවේ පුතේ ආර්ථික විද්‍යාවේදී උසස් පෙළ මට්ටමින් අපි සාකච්ඡා කරන කාල රාමුව පිළිබඳව කෙටි කාලය සහ දිගු කාලය වශයෙන්. ඊළඟට මා සාකච්ඡා කරන නිෂ්පාදන ශ්‍රිතය සම්බන්ධයෙන්. නිෂ්පාදන ශ්‍රිතය සම්බන්ධයෙන් තමයි ඊළඟට මා සාකච්ඡා කරන්නේ. භාණ්ඩයක නිමැවුම රඳා පවතින්නේ භාවිතා කරන ලද යෙදුම් ප්‍රමාණය මත. භාණ්ඩයක නිමැවුම රඳා පවතින්නේ භාවිතා කරන ලද යෙදුම් ප්‍රමාණය මතයි. එහි යෙදුම් හා නිමැවුම් අතර යම් සම්බන්ධතාවයක් පවතිනවා.
යෙදුම් සහ නිමැවුම අතර පවතින ප්‍රමාණාත්මක සම්බන්ධතාවය සමීකරණයක ස්වරූපයෙන් ඉදිරිපත් කළාම අපි ඒ හඳුන්වනවා නිෂ්පාදන ශ්‍රිතය ලෙස. යෙදුම් සහ නිමැවුම් අතර පවතින ප්‍රමාණාත්මක සම්බන්ධතාවයේ සමීකරණයක් ආශ්‍රයෙන් ඉදිරිපත් කිරීම තමයි අපි හඳුන්වන්නේ නිෂ්පාදන ශ්‍රිතයක් ලෙස. ශ්‍රමය සහ ප්‍රාග්ධනය යන යෙදුම් දෙවර්ගයේ පමණක් භාවිතා කරන විට ආර්ථික විද්‍යාවේ බහුලව භාවිතා කරන නිෂ්පාදන ශ්‍රිතය අපිට ඊළඟට සාකච්ඡා කරන්නට පුළුවන්. අපි මීට කලින් සාකච්ඡා කළා යෙදුම් වර්ග රාශියක් පිළිබඳව. ආර්ථික විද්‍යාවේ බහුලව භාවිතා කරන්නේ යෙදුම් දෙවර්ගයයි. ඒ තමයි ප්‍රාග්ධනය හා ශ්‍රමය. ප්‍රාග්ධනය හා ශ්‍රමය පමණක් භාවිතා කරමින් ඉදිරිපත් කරන පොදු නිෂ්පාදන ශ්‍රිතයක් තමයි ඊළඟට ඔබේ අවධානයට මා යොමු කරන්නේ. මෙහි Q යන්නේ අදහස් කරන්නේ නිවැරදි ප්‍රමාණය, K යන්නේ අදහස් කරන්නේ ප්‍රාග්ධන යෙදුම්, ස්ථාවර යෙදුම්, L යන්නේ අදහස් කරන්නේ විචල්්‍ය යෙදුම්, ශ්‍රමය. ඒ අනුව F අපෙන් පෙන්වුම් කෙරෙන්නේ ශ්‍රිතික සම්බන්ධතාව, යෙදුම් දෙවර්ගය, ප්‍රාග්ධන යෙදුම් සහ ශ්‍රම යෙදුම් සහ නිමැවුම් අතර තියෙන ශ්‍රිතික සම්බන්ධතාවය. වෙනත් ආකාරයකින් සඳහන් කරනවා නම් F අපෙන් දැක්වෙන්නේ නිෂ්පාදන කටයුතු වලදී යොදා ගන්න තාක්ෂණය. තාක්ෂණය වෙනස් වන විට යෙදුම් දෙවර්ගයෙන් ලබා ගන්න පුළුවන් නිමැවුම් ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ නිසා යෙදුම් සහ නිමැවුම් අතර ශ්‍රිතික සම්බන්ධතාව අපි F අපෙන් දක්වනවා. එතකොට ඔබට මේ තිරේ දැක් ගන්නට හැකියාව ලැබෙන්නේ ආර්ථික විද්‍යාවේ බහුලව භාවිතා කරන පොදු නිෂ්පාදන ශ්‍රිතයක ආදර්ශයයි. ඊළඟට මා සාකච්ඡා කරනවා කෙටි කාලන සහ දීර්ඝ කාලන නිෂ්පාදන ශ්‍රිත පිළිබඳව. මීට කලින් අපි සාකච්ඡා කළේ ආර්ථික විද්‍යාවේ භාවිතා කරන පොදු නිෂ්පාදන ශ්‍රිතය පිළිබඳව. ඊළඟට මේ නිෂ්පාදන ශ්‍රිතය කෙටි කාලන සහ දීර්ඝ කාලන වශයෙන් භාවිතා කරන ආකාරය පිළිබඳව මා සාකච්ඡා කරනවා. ප්‍රාග්ධන සැපයීම අනම්‍ය වන කාල පරිච්ඡේදය කෙටි කාලයේ වශයෙන් ප්‍රාග්ධන සැපයීම සහ ශ්‍රම සැපයීම නම්‍ය වන කාල පරිච්ඡේදයේ දීර්ඝ කාලයක් වශයෙන් හඳුන්වනු ලබනවා. මා මීට කලින් සාකච්ඡා කළා කෙටි කාලය සහ දීර්ඝ කාලය පිළිබඳව. ප්‍රාග්ධන සැපයීම අනම්‍ය වන කාල පරිච්ඡේදයේ කෙටි කාලය වශයෙන් ප්‍රාග්ධන සැපයීම හා ශ්‍රම සැපයීම නම්‍ය වන කාල පරිච්ඡේදයේ දීර්ඝ කාලයක් වශයෙන් අපි හඳුන්වනවා. අපි මීට කලින් සාකච්ඡා කළ නිෂ්පාදන ශ්‍රිතයේ පැවතුන යෙදුම් දෙවර්ගයක් ප්‍රාග්ධන යෙදුම් සහ ශ්‍රම යෙදුම්. ප්‍රාග්ධන සැපයීම අනම්‍ය වන කාල පරිච්ඡේදය අපි කෙටි කාලයක් ලෙස ප්‍රාග්ධන හා ශ්‍රම යෙදුම් යන යෙදුම් දෙවර්ගයේම නම්‍ය වන කාල පරිච්ඡේදයේ දීර්ඝ කාල පරිච්ඡේදයක් වශයෙන් අපි හඳුන්වනවා. ඒ අනුව කෙටි කාලන සහ දීර්ඝ කාලීන නිෂ්පාදන ශ්‍රිත අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. මා මීට කලින් සාකච්ඡා කළා පොදු නිෂ්පාදන ශ්‍රිතයේ Q සමානයි F K L ලෙස. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය පිළිබඳවයි මා මේ සාකච්ඡා කරන්නේ. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයෙන් පෙන්වුම් කෙරෙන්නේ කර්මාන්තශාලාවේ ධාර්මීයතාව හා නිෂ්පාදන ශිල්පීය ක්‍රමය නොවෙනස්ව තිබෙදී විචල්්‍ය යෙදුම් වෙනස් කරමින් නිෂ්පාදනය සිදු කරන විට යෙදුම් හා නිමැවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවය. කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයෙන් අපි සාකච්ඡා කරන්නේ කර්මාන්තශාලාවක ධාර්මීයතාවය සහ නිෂ්පාදන ශිල්පීය ක්‍රමය නොවෙනස්ව තබාගෙන විචල්්‍ය යෙදුම් පමණක් වැඩි කරමින් නිෂ්පාදනය සිදු කරන විට යෙදුම් සහ නිමැවුම් අතර පවතින තාක්ෂණික සම්බන්ධතාවය. තිරේ දිස් වෙනවා කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයක්. මේ නිෂ්පාදන ශ්‍රිතය මීට කලින් සාකච්ඡා කළ නිෂ්පාදන ශ්‍රිතයෙන් වෙනස් වෙන්නේ K අකුර උඩින් මම ඉරි කැලලක් සඳහන් කරලා තියෙනවා. එහි අදහස K ස්ථාවරයි යන්න. අපි දන්නවා කෙටි කාලයේදී ප්‍රාග්ධන ස්ථාවරයි ශ්‍රමය පමණයි විචල්්‍ය යෙදුම් හැටියට පාවිච්චි කරන්නේ. එහෙනම් අපේ පොදු නිෂ්පාදන ශ්‍රිතයේ ස්ථාවර සාධක එහෙම නැත්නම් ප්‍රාග්ධන යෙදුම් ස්ථාවර ලෙස උපකල්පනය කර
ඒ නිෂ්පාදන ශ්‍රිතය නැවත ප්‍රකාශ කළ විට එයින් දැක්වෙන්නේ කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතයක්. ඒ අනුව ප්‍රාග්ධනයේ ස්ථාවරව තබාගෙන ශ්‍රම යොදවුම වැඩි කරන විට නිමව වෙනස් වන ආකාරයේ කෙටි කාල නිෂ්පාදන ශ්‍රිතයෙන් දැක්වෙනවා. ඊළඟට මා ඔබේ අවධානයට යොමු කරනවා දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය. ඒ අලුත් දෙයක් නෙවෙයි. මීට කලින් අපි සාකච්ඡා කළේ දිගු කාලීන නිෂ්පාදන ශ්‍රිතය. දිගු කාලයේදීද නිමව රඳා පවතින්නේ ප්‍රාග්ධනයේ යොදවුම සහ ශ්‍රම යොදවුම මත. දිගු කාලයේදී ප්‍රාග්ධනයේ යොදවුම සහ ශ්‍රම යොදවුම යන යෙදවුම් දෙවර්ගයේම විචල්්‍ය යෙදවුම් වන නිසා දිගු කාල නිෂ්පාදන ශ්‍රිතයේදී අපි උපකල්පනය කරන්නේ එක යෙදවුමක් ස්ථාවර ලෙස. ඒ අනුව ඔබට දැක ගන්නට පුළුවන් දිගු කාල නිෂ්පාදන ශ්‍රිතය Q සමානයි F K L ලෙස. නිෂ්පාදන කටයුතු වලදී කෙටි කාලයට හා දිගු කාලයට අදාළ නීති පවතිනවා. ඒ අනුව නිෂ්පාදන නීති ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. කෙටි කාල නිෂ්පාදන කටයුතු වලට අදාළ නීති පවතිනවා. ඒ වගේම දිගු කාල නිෂ්පාදන කටයුතු වලට අදාළ නීති පවතිනවා. ඒ අනුව අපිට නිෂ්පාදන නීති ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. නිෂ්පාදනයේ කෙටි කාල නීති, නිෂ්පාදනයේ දිගු කාලින නීති වශයෙන්. නිෂ්පාදනයේ කෙටි කාලින නීති. නිෂ්පාදනයේ කෙටි කාලින නීති හඳුන්වනවා විචල්්‍ය යෙදවීමේ ඵලදා නීතිය ලෙස. නිෂ්පාදනයේ කෙටි කාලින නීති අපි හඳුන්වන්නේ විචල්්‍ය යෙදවීමේ ඵලදා නීති ලෙසයි. මේව අපි හඳුන්වනවා හීනවන ආන්තික ඵලදා නීතිය ලෙසයි. නිෂ්පාදනයේ කෙටි කාලින නීති අපි හඳුන්වනවා හීනවන ආන්තික ඵලදා නීතිය ලෙස. Loss of returns to variable inputs විචල්්‍ය යෙදවීමේ ඵලදා නීති. එහෙමත් නැත්නම් law of diminishing marginal returns හීනවන ආන්තික ඵලදා නීතිය ලෙසත් අපි හඳුන්වන්නේ නිෂ්පාදනයේ කෙටි කාලින නීති. නිෂ්පාදනයේ කෙටි කාලින නීති අපි වෙන වශයෙන් සාකච්ඡා කළ යුතුයි. මෙහිදී අපේ අවධානය යොමු කළ යුතු වැදගත් කාරණා කිහිපයක් පවතිනවා. ඵලදා නීති මගින් ප්‍රකාශ කෙරෙන්නේ දෙන ලද ස්ථාවර යෙදවුම් ප්‍රමාණයක් සමග වැඩි විචල්්‍ය යෙදවුම් භාවිතා කරන විට මුළු නිමැවුම ආරම්භයේදී වැඩි වේගයකින් වැඩි වී යම් නිමැවුම් මට්ටමකින් පසු ස්ථාවර වේගයකින් වැඩි වී තවදුරටත් යෙදවුම් වැඩි කරන විට නිෂ්පාදනයේ අඩුවන වේගයකින් වැඩි වන බවයි. ඵලදා නීති මගින් ප්‍රකාශ කරන්නේ ස්ථාවර යෙදවුමක් සමග විචල්්‍ය යෙදවුම ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් නිෂ්පාදනයේ නිරත වන විට මුලදී විචල්්‍ය යෙදවුම වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින් නිමැවුම වැඩි වෙනවා. තවදුරටත් විචල්්‍ය යෙදවුම වැඩි කරමින් නිෂ්පාදන කටයුතු කරන විට නිෂ්පාදනයේ වැඩි වෙන්නේ විචල්්‍ය යෙදවුම වැඩි කරන වේගයට සමාන වේගයකින්. තවදුරටත් විචල්්‍ය යෙදවුම වැඩි කරමින් නිෂ්පාදනය වැඩි කරන්නට කටයුතු කරන අවස්ථාවේදී නිෂ්පාදනය වැඩි වෙන්නේ විචල්්‍ය යෙදවුම වැඩි කරන වේගයට වඩා අඩු වේගයකින්. නැවතත් මා සඳහන් කරන්නට කැමැති මුලදී විචල්්‍ය යෙදවුම වැඩි කරන විට විචල්්‍ය යෙදවුම වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින් නිමැවුම වැඩි වෙනවා. තවදුරටත් විචල්්‍ය යෙදවුම වැඩි කරන විට නිමැවුම වැඩි වෙන්නේ විචල්්‍ය යෙදවුම වැඩි කරන වේගයට සමාන වේගයකින්. තවදුරටත් අපි විචල්්‍ය යෙදවුම වැඩි කළොත් නිමැවුම වැඩි වෙන්නේ විචල්්‍ය යෙදවුම වැඩි කරන වේගයට වඩා අඩු වේගයකින්. දුවේ පුතේ මෙහිදී තේරුම් ගත යුතු වැදගත් කාරණේ තමයි යෙදවුම වැඩි කරන හැම අවස්ථාවකම නිමැවුම වැඩි වෙනවා. හැබැයි මුලදී වැඩි වෙන්නේ වැඩි වෙන වේගයකින්, දෙවනුව වැඩි වෙන්නේ ස්ථාවර වේගයකින්, තෙවනුව නිමැවුම වැඩි වෙන්නේ අඩු වන වේගයකින්. නිෂ්පාදන ආයතනය කෙටි කාලයේදී ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරන විට විචල්්‍ය යෙදවුමේ ආන්තික සහ සාමාන්‍ය ඵලදාව එක්තරා අවස්ථාවකට පසුව පහළ යාමට පටන් ගැනීම හීනවන ඵලදා නීතියෙන් පැහැදිලි කරනවා. නිතරම උසස් පෙළ විභාගයේදී ඔබෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ හීනවන ආන්තික ඵලදා නීතිය. ඒ නිසා මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න. මේ සඳහන් වෙන්නේ ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් පමණක් වැඩි කරන විට විචල්්‍ය යෙදවුමේ
ආන්තික හා සාමාන්‍ය ඵලදාව එක්තරා අවස්ථාවකට පසුව පහළ යාමට පටන් ගන්නා බවයි. ඒ අපි හඳුන්වනවා හීනවන ඵලදා නීතිය ලෙස. ඉහත තොරතුරින් අනාවරණය වන්නේ විචල්්‍ය යෙදුමේ ඵලදා නීතීන් තුනක් පවතින බව. එක වැඩිවන ඵලදා නීතිය the law of increasing returns, දෙක ස්ථාවර ඵලදා නීතිය law of constant returns, තුන්වෙනි එක හීනවන ඵලදා නීතිය law of decreasing returns. අපි මේ එක එකක් පිළිබඳව වෙන වශයෙන් මීළඟට සලකා බලමු. වැඩිවන ඵලදා නීතිය ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් වැඩි කරන විට විචල්්‍ය යෙදවුම් වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින් නිමව වැඩි වීමක් හඳුන්වනවා වැඩිවන ඵලදා නීතිය ලෙස. ඒ වගේම විචල්්‍ය යෙදවුමේ ඵලදාව ඉහළ යාමට බලපාන වැදගත්ම සාධකයේ වන්නේ ස්ථාවර සාධකවල නොබෙදිය හැකි භාවයයි. ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් වැඩි කරන විට මුලදී නිමැවුම විචල්්‍ය යෙදවුම් වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින් ඉහළ යන්නේ ස්ථාවර සාධකවල නොබෙදිය හැකි භාවයේ විශේෂයෙන් ප්‍රාග්ධනය කුඩා කොටස් වලට කඩලා නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීමේ නොහැකියාවක් පවතින අවස්ථාවක නිෂ්පාදනය පුළුල් කරනකොට ප්‍රාග්ධනය උපයෝජන ඉහළව ගොස් නිමැවුම වේගින් වැඩි වන්නට පටන් ගන්නවා. ඔබට දැක ගන්නට පුළුවන් තිරේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය. එක් එක් ප්‍රාග්ධනය යෙදවුම් සඳහා අවශ්‍ය කරන ප්‍රහස්ත ශ්‍රම යෙදවුම් ප්‍රමාණයක් පවතිනවා. ශ්‍රම යෙදවුම් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වන විට ප්‍රාග්ධනය ඌණු උපයෝජනයට ලක් වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ ශ්‍රමයේ ඵලදාව පහළ මට්ටමක පැවතීමයි. නමුත් එබඳු අවස්ථාවක ශ්‍රම යෙදවුම වැඩි කරන විට ප්‍රාග්ධනය ප්‍රාප්ත උපයෝජන මට්ටමකට පැමිණීමත් සමග ශ්‍රමයේ ඵලදායීතාව ඉහළ යනවා. විචල්්‍ය යෙදවුමේ ඵලදායීතාව වැඩි වීම සඳහා එහෙම නැත්නම් වැඩෙන ඵල ක්‍රියාත්මක වීම සඳහා බලපාන තවත් වැදගත් සාධකයක් වන්නේ ශ්‍රම යෙදවුම් ඉහළ යන විට ශ්‍රමය සහ කළමනාකරණයේ විශේෂීකරණයට වාජනය කිරීමට අවස්ථාව ලැබෙනවා. ශ්‍රම විභජනය සහ විශේෂීකරණ නිසා යෙදවුම් වල ඵලදායීතාව ඉතා වේගයෙන් ඉහළ යනවා. ඒ අනුව වැඩෙන ඵල ක්‍රියාත්මක වෙනවා. මීළඟට මා ඔබේ අවධානය යොමු කරනු ලබන්නේ ස්ථාවර ඵලදා නීතිය සම්බන්ධවයි. ඔබට ඉතා පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් වැඩි කරන විට විචල්්‍ය යෙදවුම් වැඩි කරන වේගයට සමාන වේගයකින් නිමැවුම ඉහළ යනවා නම් එහිදී ක්‍රියාත්මක වෙන්නේ ස්ථාවර ඵල. විචල්්‍ය යෙදවුම් 5කින් වැඩි කරන විට නිමැවුම 5කින් වැඩි වෙනවා නම් එහිදී ක්‍රියාත්මක වෙනවා ස්ථාවර ඵල. මීළඟට මා අවධානයට යොමු කරන්නේ මෙහි තවත් වැදගත් කොටසක් වන හීනවන ඵලදා නීතිය පිළිබඳවයි. ස්ථාවර යෙදවුම් සමග විචල්්‍ය යෙදවුම් වැඩි කරන විට නිමැවුම විචල්්‍ය යෙදවුම් වැඩි කරන වේගයට වඩා අඩු වේගයකින් ඉහළ යනවා නම් එහිදී ක්‍රියාත්මක වන්නේ හීනවන ඵලදා නීතියයි. ප්‍රාග්ධන ශ්‍රම යෙදවුම් අනුපාතික ඉක්මවා යන විට ශ්‍රමයේ ආන්තික ඵලදාව අඩු වෙනවා. ඒකයි හීනවන ඵලදා නීතිය ක්‍රියාත්මක වීමට හේතුව. ප්‍රාග්ධන යෙදවුම් අනුපාතිකයේ කරා ළඟා වූ විට අමතර ශ්‍රමිකයන් තවදුරටත් සේවා නියුක්ත කරන්නේ නම් ප්‍රාග්ධනය සඳහා අපිට ශ්‍රමය ආදේශ කරන්නට සිද්ධ වෙනවා. නමුත් අපිට එලෙස ප්‍රාග්ධනය සඳහා ශ්‍රමය ආදේශ කළ හැකි සීමාවක් පවතිනවා. ඒ සීමාවෙන් පස්සේ ඵලදාව අඩු වන්නට පටන් ගන්නවා. සංඛ්‍යාත්මක නිර්සරක් ආශ්‍රයෙන් මීළඟට මා සාකච්ඡා කරනවා මුළු ඵලදාව, සාමාන්‍ය ඵලදාව, ආන්තික ඵලදාව ක්‍රියාත්මක වන ආකාරයේ විචල්්‍ය යෙදවුම් වෙනස් කරන අවස්ථාවලදී ඔබට තිරේ දිස් වෙනවා ශ්‍රමිකයන් සංඛ්‍යාව L අකුර දක්වන්නේ විචල්්‍ය යෙදවුම්. ප්‍රාග්ධන ස්ථාවරව තබාගෙන විචල්්‍ය යෙදවුම් ශ්‍රම යෙදවුම් වැඩි කරන විට මුළු ඵලදාව 0, 21, 60 යනාදී වශයෙන් ඉහළ යනවා. ඒ වගේම මුළු ඵලදාව විචල්්‍ය යෙදවුම් වලින් බෙදුවොත් විචල්්‍ය යෙදවුමේ සාමාන්‍ය ඵලදාව ලැබෙනවා. ශ්‍රම යෙදවුම් එකක් වන විට මුළු ඵලදාව 21යි. ඒ අනුව සාමාන්‍ය ඵලදාව 21කින් බෙදපුවාම 21යි. ඒ වගේම ශ්‍රම යෙදවුම් දෙකක් යොදන විට මුළු ඵලදාව 60යි. එය දෙකෙන් බෙදුවොත් සාමාන්‍ය ඵලදාව 30යි.
මේ ආකාරයටම ආන්තික ඵලදාවත් අපිට ගණනය කරන්නට පුළුවන්. මුළු ඵලදාවේ වෙනස් වීම විචල්්‍ය යොදුන් වල වෙනස් වීමෙන් බෙදූ විට අපිට ලැබෙනවා ආන්තික ඵලදාව. උදාහරණයක් හැටියට ශ්‍රම යොදුන් බිඳුවේ ඉඳලා 1 දක්වා වැඩි කරනකොට මුළු නිමය බිඳුවේ ඉඳලා 1 දක්වා 21 දක්වා වැඩි වෙනවා. ඒ වගේම ශ්‍රම යොදුන් 1 සිට 2 දක්වා වැඩි කරනකොට මුළු නිමයවම 21 ඉඳලා 60 දක්වා වැඩි වෙනවා. එතකොට නිමයමේ වෙනස් වීම විචල්්‍ය යොදුන් වල වෙනස් වීමෙන් බෙදපුවා අපිට ලැබෙනවා ආන්තික ඵලදාව. ඔබට 4 වන කොලම් එකෙන් දැක් ගන්නට ලැබෙන ආකාරයට. ඒ වගේම 5 වන කොලම් එකෙන් මම පෙන්වන්න කරන්න උත්සාහ කරන්නේ ඵලදාව වෙනස් වන ආකාරය. ඔයගලන්ට පේනවා ශ්‍රම යොදුන් 3ක් දක්වා වැඩි කරන විට වැඩි වන ඵලදා තත්ත්වයක්ද 4 සහ 5 වන ශ්‍රම යොදුන් වලදී ස්ථාවර ඵලදා තත්ත්වයක්ද 6 7 8 යන ශ්‍රම යොදුන් වලදී අනුවන ඵලදා තත්ත්වයක්ද ක්‍රියාත්මක වන බව. මේ දක්වා අපි සාකච්ඡා කරපු තොරතුරු ආශ්‍රයෙන් අපිට පුළුවන් මුළු ඵලදා වක්‍රය ව්‍යුත්පන්න කරගන්නට. මුළු ඵලදා වක්‍රයෙන් පෙන්වන්නේ ප්‍රාග්ධන යොදුන් ස්ථාවරව තබාගෙන ශ්‍රම යොදුන් වැඩි කරන විට නිමැවුම වැඩි වන ආකාරය. ඔබට තිරේ දිස්සෙනවා මුළු ඵලදා වක්‍රයේ ගමන් මාර්ගය. ඔබට පේනවා ශ්‍රම යොදුන් බිඳුවේ සිට L බිඳුව දක්වා වැඩි කරන විට නිමැවුම වැඩි වෙනවා ශ්‍රම යොදුන් වැඩි කරන වේගයට වඩා වැඩි වේගයකින්. අපේ මුළු ඵලදා වක්‍රය සිරස් අක්ෂයේ දෙසට නැමිලා ගමන් කරනවා. එතනින් පස්සේ මුළු ඵලදා වක්‍රය ගමන් කරන්නේ තිරස් අක්ෂයේ දෙසට හැරිලා. ඒ වගේම මේ මුළු ඵලදා වක්‍රයේ උපරිම වෙනවා C අක්ෂයේදී. ඒ අනුව ඔබට මම පැහැදිලි කරන්නට කැමති මේ මුළු ඵලදා වක්‍රයේ ගමන් මාර්ගයේ ආශ්‍රයෙන් වැදගත් සංකල්ප කීපයක්. මේ ලක්ෂ තුන ඉතා වැදගත් වෙනවා. A B හා C කියන ලක්ෂ. ඒ ලක්ෂයේ තමයි ඉහළට ගමන් කරන මුළු ඵලදා වක්‍රය මේ ආකාරයට ගමන් කරන ඵලදා වක්‍රයේ අනිත් පැත්තට හැරෙන්නේ නැඹුරු වෙන්නේ. එතකොට මේ මුළු ඵලදා වක්‍රයේ බෑවුමෙන් දැක්වෙන්නේ ආන්තික ඵලදාව. ඒ වගේම මුළු ඵලදා වක්‍රයේ මූල ලක්ෂයේ ඉඳලා අඳින සරල රේඛාවක බෑවුමෙන් දැක්වෙන්නේ සාමාන්‍ය ඵලදාව. ඊළඟට අපි බලමු මුළු ඵලදා වක්‍රයේ බෑවුම සහ මුළු ඵලදා වක්‍රයට මූල ලක්ෂයේ සිට නිර්මාණය කරන සරල රේඛාවල බෑවුමෙන් සාමාන්‍ය සහ ආන්තික ඵලදා වක්‍ර ව්‍යුත්පන්න කරගන්න ආකාරය පිළිබඳව. මේ දැක්වෙන්නේ මීට කලින් අපි සාකච්ඡාවට භාජනය කරපු මුළු ඵලදා වක්‍රයමයි. මේ මුළු ඵලදා වක්‍රයේ ලක්ෂ 3ක් මම ඔබේ අවධානයට යොමු කරනවා. මෙතන පවතිනවා A කියන ලක්ෂය, මෙතන පවතිනවා B කියන ලක්ෂය, මෙතන පවතිනවා C කියන ලක්ෂය. ඒ අනුව A කියන ලක්ෂයට ඇඳපු රතු පාට ස්පර්ශකයේ බෑවුමෙන් පෙන්වන්නේ A ලක්ෂයේ ආන්තික ඵලදාව. ඒ වගේම A ලක්ෂය හරහා මූල ලක්ෂයේ ඉඳලා ඇඳපු සරල රේඛාවක් තියෙනවා. සරල රේඛාවක් තියෙනවා AP ලෙස. එතකොට මේ සරල රේඛාවේ බෑවුමෙන් පෙන්වන්නේ A ලක්ෂයේ සාමාන්‍ය ඵලදාව. දැන් ඔබට පැහැදිලි වෙනවා රතු පාට රේඛාවේ බෑවුමෙන් පෙන්වන්නේ ආන්තික ඵලදාව. නිල් පාට රේඛාවේ බෑවුමෙන් පෙන්වන්නේ සාමාන්‍ය ඵලදාව. ඒ අනුව A ලක්ෂයේ රතු පාට රේඛාවේ බෑවුම නිල් පාට රේඛාවේ බෑවුමට වඩා ඉහළ අගයක් ගැනීමෙන් පෙන්වු කරන්නේ A ලක්ෂයේ ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන බවයි. ඒ වගේම ඔබට තිරේ දිස්සනවා B කියලා ලක්ෂයක්. B කියන ලක්ෂයට මම ස්පර්ශකයක් අදලා තියෙනවා රතු පාටි. B කියන ලක්ෂයට අඳින ලද රතු පාට ස්පර්ශකයේ බෑවුමෙන් පෙන්වු කරන්නේ B ලක්ෂයේ ශ්‍රමයේ ආන්තික ඵලදාව. ඒ වගේම මම රේඛාවක් ඇදලා තියෙනවා මූල ලක්ෂයේ ඉඳලා B ලක්ෂය හරහා ඉහළට ගමන් කරන නිල් පාට. ඒ රේඛාවෙන් පෙන්වු කරන්නේ B ලක්ෂයේ සාමාන්‍ය ඵලදාවයි. ඔබට පේනවා දුවේ පුතේ B ලක්ෂයට ස්පර්ශකයක් ලෙස ඇදලා තියෙන රතු පාට රේඛාව මතින්ම තමයි මූල ලක්ෂයේ ඉඳලා B ලක්ෂය හරහා මම නිර්මාණය කරලා තියෙන නිල් පාට රේඛාව ගමන් කරන බව.
ඒන් පැහැදිලි වෙන්නේ රතු පාට ස්පර්ශක රේඛාවේ බෑවුම නිල් පාට රේඛාවේ බෑවුමට සමාන වෙනවා. ඒන් පෙන්වන්න කරන්නේ V ලක්ෂයේ සාමාන්‍ය ඵලදාව ආන්තික ඵලදාව එක හා සමාන වන බවයි. එයාට ඔබට පැහැදිලි A කියන ලක්ෂයේ ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට වඩා විශාලයි. හැබැයි B කියන ලක්ෂයේ ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමානයි. ඒ වගේම අපිට දැක් ගන්න පුළුවන් C කියන ලක්ෂය. C කියන ලක්ෂය ගන්න ස්පර්ශකේ තමයි රතු පාට රේඛාවෙන් පෙන්වන්නේ. ඒකේ බෑවුම බිඳුවක් වලින් පෙන්වන්නේ C ලක්ෂයේ ආන්තික ඵලදාව ශූන්‍ය බවයි. නමුත් මම C ලක්ෂය හරහා මූල ලක්ෂයට ගන්න රේඛාවක් කියනවා. ඒ රේඛාවේ බෑවුමෙන් පෙන්වන්නේ C ලක්ෂයේ සාමාන්‍ය ඵලදාවයි. C ලක්ෂයේ සාමාන්‍ය ඵලදාව ධනාංකයක් ගන්නවා. ඒ නිසා මම AP බිඳුවට වඩා විශාලයි කියලා දක්වලා තියෙනවා. AP කියලා කියන්නේ average product සාමාන්‍ය ඵලදාව. MP කියලා කියන්නේ marginal product ආන්තික ඵලදාව. TP කියලා කියන්නේ total product මුළු ඵලදාව. එහෙනම් දැන් ඔබට පැහැදිලි මුළු ඵලදාව වක්‍රයේ බෑවුමින් ආන්තික ඵලදාව ලබා ගන්න ආකාරය මුළු ඵලදාව වක්‍රයේ එක් ලක්ෂයක මූල ලක්ෂයේ ඉඳලා අඳිනද රේඛාවල බෑවුමින් සාමාන්‍ය ඵලදාව ගණනය කළ හැකි බව. මෙලෙස මුළු ඵලදාව වක්‍රයේ එක් ලක්ෂයේ බෑවුම සහ මුළු ඵලදාව වක්‍රයේ එක් ලක්ෂයක මූල ලක්ෂයේ සිට නිර්මාණය කරන ලද රේඛාවල බෑවුම ආශ්‍රයෙන් අපිට ව්‍යුත්පන්න කර ගන්නට පුළුවන් සාමාන්‍ය සහ ආන්තික ඵලදාව වක්‍ර. ඔබට දැන් තිරේ දැක ගන්නට අවස්ථාව ලැබෙනවා. මේ මුළු ඵලදාව වක්‍රයේ බෑවුම ආශ්‍රයෙන් මා නිර්මාණය කරන ලද සාමාන්‍ය සහ ආන්තික ඵලදාව වක්‍ර. ඔබට පැහැදිලි ක්‍රමයේදී බිඳුවේ ඉඳලා L බිඳුව දක්වා වැඩි කරන විට ආන්තික ඵලදාව ක්‍රමානුකූලව ඉහළට ගිහිල්ලා L බිඳුවේදී උපරිම වෙලා ඊට පස්සේ පහළට ගමන් කරනවා L2 හරහා. ඒ වගේම සාමාන්‍ය ඵලදාව වක්‍රයේ ගමන් මාර්ගය ඔබට පැහැදිලි වෙනවා. සාමාන්‍ය ඵලදාව උපරිම වෙනවා ක්‍රමයේදී බිඳුවේ ඉඳලා L1 දක්වා වැඩි කරනකොට L1 ඉඳලා වැඩි කරනකොට සාමාන්‍ය ඵලදාව අඩු වෙනවා. දුවේ පුතේ මේ ප්‍රස්තාර සටහන ඉතාම වැදගත් බහුවර්ණ ප්‍රශ්න වලට පවා පිළිතුරු ලිවීමට. මේ ප්‍රස්තාර සටහන නිර්මාණය කර ගැනීමේදී අපිට වැදගත් වෙන්නේ මුළු ඵලදාව වක්‍රයේ ලක්ෂ 3ක් විතරයි. A B C කියන ලක්ෂ 3 විතරයි. ඒ ලක්ෂය අපි හඳුන්වනවා හැරවුම් ලක්ෂයේ ලෙස මුළු ඵලදාව වක්‍රයේ ඉහළට ගමන් කරලා වමට හරවන ලක්ෂයේ A කියලා හඳුන්වනවා. B කියලා කියන්නේ ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වන ලක්ෂය. C කියලා කියන්නේ ආන්තික ඵලදාව ශූන්‍ය වන ලක්ෂ. එහෙනම් ඒ ලක්ෂ තුන භාවිතා කරමින් සාමාන්‍ය සහ ආන්තික ඵලදාව වක්‍ර ඉතාම පහසුවෙන් අපිට නිර්මාණය කරගන්නට පුළුවන්. වක්‍ර දෙකම ආරම්භ වෙන්නේ මූල ලක්ෂයෙන්. මතක තියාගන්න හැරවුම් ලක්ෂයට එනකොට ආන්තික ඵලදාව උපරිම වෙනවා. ඒ වගේම ආන්තික ඵලදාව ශූන්‍ය වෙනවා. C ලක්ෂයට එනකොට ශ්‍රමයේදී L2ක් වන විට. ඒ වගේම සාමාන්‍ය ඵලදාව වක්‍රයේ උපරිම වෙනවා. ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වන B ලක්ෂයට අදාළ ශ්‍රමයේදී වලදී OL1 යන ශ්‍රමයේදී වලදී ආන්තික ඵලදාව සාමාන්‍ය ඵලදාවට සමාන වෙනවා. ඒ වගේම ඔබට පැහැදිලි වෙන ශ්‍රමයේදී L1 ඉක්මවා වැඩි කරන විට සාමාන්‍ය ඵලදාව පහත වැටෙනවා. නමුත් පහත වැටෙන්නේ ආන්තික ඵලදාවට වඩා අඩු වේගයකින්. කොහොම නමුත් ඔබ තේරුම් ගත යුතු තවත් වැදගත් කාරණයක් තමයි ශ්‍රමයේදී L2දී ආන්තික ඵලදාව ශූන්‍ය වුණත් සාමාන්‍ය ඵලදාව ශූන්‍ය නොවන බව. මේ ප්‍රස්තාර සටහන ඉතාම වැදගත්. මේකේ මූලික කාරණා තුන A B C කියන ලක්ෂ තුන තේරුම් ගත්තොත් ඒ ලක්ෂ තුනට අදාළව ආන්තික හා සාමාන්‍ය ඵලදාව වක්‍ර විනාඩියකින් නිර්මාණය කර ගන්න පුළුවන්. ඒ වක්‍ර නිර්මාණය කරගත්තොත් මේ ප්‍රස්තාර සටහන ආශ්‍රයෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට ඔබට ඉතාම නිවැරදිව පිළිතුරු දීමේ හැකියාව පවතිනවා. මේ වක්‍රවල ගමන් මාර්ගය පිළිබඳව නිතර ප්‍රශ්න නගනවා. මම මේ විෂයයට අදාළව බහුවර්ණ සහ ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවේදී මේ ප්‍රස්තාර දෙකට අදාළ ගැටලු පිළිබඳව ඔබේ අවධානය නැවතත් යොමු කරවන්න. ඊළඟට මා සාකච්ඡා කරන්නේ දීර්ඝකාලීන නිෂ්පාදන නීති. මීට කලින් අපි සාකච්ඡා කළා කෙටි කාලයේ නිෂ්පාදන නීති. ආයතනයක් ශ්‍රමය යොමු සහ ප්‍රාර්ථනීය යොමු එක විට
වැඩි කරමින් නිෂ්පාදනය නිරත වන විට ආයතනයේ පරිමාණය විශාල වෙනවා. ප්‍රාග්ධන යෙදුම් සහ ශ්‍රම යෙදුම් දෙකම වැඩි කරන විට ආයතනයේ පරිමාණය ඉහළ යනවා. නිෂ්පාදනයේ පරිමාණය ඉහළ නංවන විට යෙදුම් හා නිමැවුම් අතර සම්බන්ධතාවය තමයි අපි හඳුන්වන්නේ පරිමාණානුකූල ඵල නීති ලෙස. යෙදුම් දෙවර්ගයෙන් වැඩි කරන විට නිමැවුම වෙනස් වන ආකාරය තමයි පරිමාණානුකූල ඵල නීති මගින් පැහැදිලි කරන්නේ. ඵල නීති වගේම පරිමාණානුකූල ඵල නීති දෙවර්ගයක් තියෙනවා. වැඩි වෙන පරිමාණානුකූල ඵල නීතිය, ස්ථාවර පරිමාණානුකූල ඵල නීතිය සහ හීනවන පරිමාණානුකූල ඵල නීතිය තමයි මේ කොටස් තුන. ඊළඟට අපි මේ එක එකක් වෙනුමින් වශයෙන් සලකා බලමු. යෙදුම් දෙවර්ගය ශ්‍රම යෙදුම් සහ ප්‍රාග්ධන යෙදුම් සමානුපාතිකව එක විට වැඩි කරන විට නිමැවුම සමානුපාතික ප්‍රමාණයකට වඩා වැඩියෙන් ඉහළ යනවා නම් අපි ඒ හඳුන්වනවා වැඩි වෙන පරිමාණානුකූල ඵල තත්ත්වයක් ලෙස. උදාහරණයක් හැටියට ශ්‍රම යෙදුම් 10%කින්ද ප්‍රාග්ධන යෙදුම් 10%කින්ද වැඩි කරන විට නිමැවුම 10%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යනවා නම් එහිදී නිෂ්පාදන කටයුතු සිද්ධ වෙන්නේ වැඩි වෙන පරිමාණානුකූල ඵල තත්ත්වයක් යටතේ. එතකොට වැඩි වෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙන්නේ දිගු කාලයේදී. පරිමාණානුකූල ඵල වැඩෙන විට පිරිවැය පහළ යනවා. ඒ පහළ යෑමට බලපාන්නේ පරිමාණානුකූල පිරිමැසුම් ක්‍රියාත්මක වීමයි. වැඩි වෙන පරිමාණානුකූල ඵල නිර්මාණය වෙන්නේ වැඩෙන පිරිමැසුම් ක්‍රියාත්මක වන විට. පරිමාණානුකූල පිරිමැසුම ඇතිවන මූලාශ්‍ර කීපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්නට මා කැමැති. තාක්ෂණික පිරිමැසුම්, කළමනාකරණ පිරිමැසුම්, අලෙවි කළමනාකරණ පිරිමැසුම්, මුල්‍ය පිරිමැසුම්, අවදානම් දැරීමේ පිරිවැය යන ආදී වශයෙන්. පරිමාණානුකූල පිරිමැසුම් ඇති වෙනවා ආයතනයේ පරිමාණය විශාල කරන විට. පරිමාණය විශාල කරන විට දියුණු තාක්ෂණයේ නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න පුළුවන්. ඒ නිසා පිරිමැසුම් ඇති වෙනවා. පරිමාණය විශාල වෙන විට අලෙවි කළමනාකරණ කටයුතු කාර්යක්ෂම කරන්නට පුළුවන්. ඒ අනුව ඒකකයක් සඳහා යන පිරිවැය අඩු වෙනවා. ඒ වගේම මුල්‍ය කළමනාකරණ කටයුතු කාර්යක්ෂම සිද්ධ කරන්න පුළුවන් ආයතනයේ පරිමාණය ඉහළ යන විට. එබඳු අවස්ථාවලදී පරිමාණානුකූල පිරිමැසුම් බිහි වෙනවා. තාක්ෂණික සහ ආන්තික අභාජ්‍යතාව විශේෂීකරණය හා විශ්ව සම්බන්ධතා හේතුවෙන් තමයි බොහෝ විට පරිමාණානුකූල පිරිමැසුම් ඇති වෙන්නේ. තාක්ෂණික සහ ආන්තික අභාජ්‍යතාව තාක්ෂණික හේතු නිසා සහ කුඩා කොටස් වලට දෙවීමේ අපහසුතාව නිසා නොලැබෙන වාසි නිෂ්පාදනය විශාල කරනකොට ලබා ගන්නට පුළුවන්. ඒ වගේ විශේෂීකරණයට අවස්ථාව ලැබෙනවා. ඒකම නිෂ්පාදන කටයුතු වලදී පවතින විශ්ව සම්බන්ධතා හේතුණු පරිමාණානුකූල ඵල බිහි වෙනවා. උදාහරණයක් දක්වන්නට කැමැති. නිෂ්පාදන කටයුතු වලදී යොදා ගන්න ඇතැම් යන්ත්‍ර කුඩා කොටස් වලට කඩා භාවිතා කිරීමේ හැකියාවක් පවතින්නේ නැහැ. අපි දන්නා එන්ජිමක භාගයක් අපිට මන ගන්නවන්නට බෑ ආයතනෙ කුඩා වුණා කියලා. ඒ වගේම කළමනාකරුවෙකුගෙන් භාගයක සේවය අපිට ලබා ගන්න බෑ ආයතනෙ කුඩා වුණා කියලා. ආයතනයේ පරිමාණය විශාල වන විට එන්ජිම ක්‍රියාත්මක කරන්න පුළුවන්. යන්ත්‍රාගාරවල කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන්. පුජ්‍යලෝ කළමනාකරණ කටයුතු වලට යොදා ගන්නට පුළුවන්. ඒ අනුව පරිමාණය විශාල වන විට පිරිමැසුම් බිහි වෙනවා. ඒ වගේම ස්ථාවර පරිමාණානුකූල ඵල නීතිය ගැන මා සාකච්ඡා කරන්නට කැමැතියි. ස්ථාවර පරිමාණානුකූල ඵල නීතියෙන් ප්‍රකාශ කෙරෙන්නේ යෙදුම් දෙවර්ගයක එක හා සමාන ප්‍රමාණ වලින් ඉහළ නංවන විට නිමැවුම දේ හා සමාන ප්‍රමාණයකින් ඉහළ යන බවයි. ඒ යෙදුම් දෙවර්ගය දෙගුණ කරන විට නිමැවුමද දෙගුණයකින් ඉහළ යනවා. යෙදුම් දෙවර්ගය ප්‍රාග්ධන යෙදුම් 10%කින්ද ශ්‍රම යෙදුම් 10%කින්ද වැඩි කරන විට නිමැවුමද 10%කින් ඉහළ යනවා නම් ඒකට අපි කියනවා ස්ථාවර පරිමාණානුකූල ඵල තත්ත්වයක් කියලා. නිෂ්පාදනයේ ආර්ථික පිරිමැසුම් අවසාන වන විට ස්ථාවර පරිමාණානුකූල ඵල බිහි වෙනවා. එසේම නිෂ්පාදන සාධක පූර්ණ වශයෙන් කොටස් වලට බෙදිය හැකි විටද ස්ථාවර පරිමාණානුකූල ඵල බිහි වෙනවා. මා නැවත සඳහන් කරන්න කැමැති යෙදුම් දෙවර්ගයේම වැඩි කරන විට මුලදී යෙදුම් දෙවර්ගයේ වැඩි වන වේගයට වඩා
වැඩි වේගයකින් නිමැවුම් ඉහළ යනවා. එහිදී වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙනවා. මේ වැඩෙන පරිමාණානුකූල ඵල අවසන් වෙනකොට කර්මාන්තයේ එහෙම නැත්නම් ආයතනයේ ක්‍රියාත්මක වෙන්නේ ස්ථාවර පරිමාණානුකූල ඵල තත්ත්වයක්. ඒන් අදහස් වෙන්නේ ඉදෝම් දෙවර්ගයේ වැඩි කරන වේගයට සාමාන්‍ය වේගයකින් නිමැවුම් වැඩි වෙන බවයි. තවදුරටත් අපි ඉදෝම් වැඩි කළොත් ඉදෝම් දෙවර්ගයේ වැඩි කළොත් නිමැවුම් වැඩි වෙන්නේ ඉදෝම් දෙවර්ගයේ වැඩි වෙන වේගයට වඩා අඩු වේගයකින්. එය අපි හඳුන්වනවා හීනවල පරිමාණානුකූල ඵල තත්ත්වයක් ලෙස. පරිමාණානුකූල නොපරිමැසුම් ක්‍රියාත්මක වන විට තමයි හීනවල පරිමාණානුකූල ඵල බිහි වෙන්නේ. කළමනාකරණයේ ආකාරයක් වීම, ස්වභාවික සම්පත් හිඟවීම යන ආදී හේතුවෙන් ආර්ථික නොපරිමැසුම් ඇති වෙනවා. ආර්ථික නොපරිමැසුම් තමයි හීනවල පරිමාණානුකූල ඵල බිහිවන්නට හේතු වෙන්නේ. හොඳයි දුවේ පුතේ අද අපි සාකච්ඡා කරේ නිෂ්පාදන න්‍යාය පිළිබඳව. නිෂ්පාදන න්‍යායයෙන් පැහැදිලි කරන්නේ යෙදවුම් සහ නිමැවුම් අතර පවතින සම්බන්ධතාව. ඒවා නිෂ්පාදන නීති පිළිබඳව. මේ සාකච්ඡාවෙන් පසු මා ඊළඟ සාකච්ඡාවේදී අවධානය යොමු කරන්නේ නිෂ්පාදන පිරිවැය න්‍යාය පිළිබඳවයි. නිෂ්පාදන පිරිවැය න්‍යායයෙන් අධ්‍යයනය කරන්නේ නිෂ්පාදනය සහ පිරිවැය අතර පවතින න්‍යායාත්මක තත්ත්වයයි. ඊළඟ වීඩියෝවේ ඔබ හමු වෙන තුරු මා නිහඬ වෙනවා. ඔබට සුබ දවසක්. ස්තුතියි.